අමතකුණොත් කවුරු හරි මතක් කරන්න. හරි. අණුවල ස්කන්ධ මැනීම. අපි කලින් කරේ මොකද්ද? කලින් කරේ පරමාණු වල ස්කන්ධ මැනීම. කලින් කරා අපි පරමාණු වල ස්කන්ධ මැනීම. හරි. දැන් අපි කරන්නේ අණු වල ස්කන්ධ මැනීම. හරි. පරමාණුව ඉතා කුඩා නිසා අපි අලුතෙන් ඒකක වර්ගයක් නැත්නම් අලුතෙන් රාශියක් හඳුනාගත්තා අර්ථ දක්වගත්තා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා. තේරුණාද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා අපි අලුතෙන් ඒකකයක් අර්ථ දක්වගත්තා. රාශියක් අර්ථ දක්වගත්තා. අන්න ඒ වගේම අණුවල ස්කන්ධ මැනීමටත් අණුවල ස්කන්ධත් ඉතා කුඩා නිසා අණුවල ස්කන්ධ මැනීමටත් අපි ඒකකයක් අර්ථ දක්ව ගන්නවා. ඒකට අපි කියනවා සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා. සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා. පැහැදිලිද? right. ඔය කට්ටිය අමතර දැනුමට මම කියන්නම්. අණුව කියන සංකල්පය, නැත්නම් අණුව කියන වචනය මුලින්ම ඉදිරිපත් කරේ 1811 දී ඉතාලි ජාතික අමදෝ ඇවගඩ්‍රෝ කියන පුද්ගලයා විසින්. හරිද? එතකොට එයා විද්‍යාඥයෙක්වත් එහෙම මොකුත් නෙවෙයි, නිකම් පරීක්ෂණ කරන කෙනෙක්. ඇවගඩ්‍රෝ විසින් තමයි ඔය අණුව කියන සංකල්පය, එහෙම නැත්නම් අණුව කියන පදය ඉස්සරෝම ලෝකෙට ඉදිරිපත් කරේ. හරිද? එයා අණුවක් කියන එක හඳුන්වුවේ ස්වභාවයක් තුල, කියන්නේ ඕනම දෙයක් තුල නිදහසේ පැවතිය හැකි සරලම අංශුව විදියට. හරිද? අණුව කියන එක හැඳින්නුවේ ස්වභාවය තුල තියෙන සරලම අංශුව විදියට තමයි අණුව කියන එක හැඳින්නුවේ. හරිද? අණුවක් හැදෙන්නේ පරමාණු කිහිපයක එකතු වීමෙන් කියලා කිව්වා. පැහැදිලිද? right. එතකොට ඇවගඩ්‍රෝගේ ප්‍රකාශය මම හරියටම මේ විදිහට කියන්නම්. අණුවක් සෑදෙන්නේ පරමාණු කිහිපයක එකතු වීමෙන්ය. ඇතැම් විට තනි පරමාණු වලටද අණු ලෙස පැවතිය හැකිය. ඔන්න ඕක තමයි ඇවගඩ්‍රෝගේ ප්‍රකාශය උනේ. පැහැදිලිද? right. එහෙනම් මොකද එන්නේ? ඒ ටික මම අමතර දැනුමක් විදිහට කිව්වේ. එතකොට ඇවගඩ්‍රෝ විසින් තමයි අමදෝ ඇවගඩ්‍රෝ විසින් තමයි 1811 දී ඉතාලි ජාතිකයේ අණුව කියන සංකල්පය ලෝකෙට ඉදිරිපත් කරේ. තේරුණාද? හරි. එතකොට මෙන්න මේ අණුව ඉතා කුඩා නිසා එයාගේ ස්කන්ධ මනින්නත් එයා අලුතෙන් රාශියක් හදාගත්තා. ඒකට අපි කිව්වා සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා. පැහැදිලිද? හරි. අපි ඒ ගැන චූටි නෝට් එකක් දාගෙන ඉමු. ලියන්න. අණුව යන සංකල්පය ලියන්න. අණුව යන සංකල්පය මුල්වරට ඉදිරිපත් කරන ලද්දේ අණුව යන සංකල්පය මුල්වරට ඉදිරිපත් කරන ලද්දේ කවිඳු යාටත් එසේම වේවා. මුල්වරට ඉදිරිපත් කරන ලද්දේ 1811 දී ඉතාලි ජාතික අමදෝ ඇවගඩ්‍රෝ අමදෝ ඇවගඩ්‍රෝ විසිනි right. ඔහුගේ ප්‍රකාශය ඌයේ හරි උද්දෘතකම ඇතුළේ ලියන්න. අණුවක් සෑදෙන්නේ පරමාණු කිහිපයක එකතු වීමෙන්ය. වේගය වැඩි නම් කියන්න. ඔහුගේ ප්‍රකාශය ඌයේ උද්දෘතකම ඇතුළේ ලියන්න. අණුවක් සෑදෙන්නේ
පරමාණු කිහිපයක එකතු වීමෙන්ය. ඇතැම් විට තනි පරමාණු වලටද අණු ලෙස පැවතිය හැක. අණු ලෙස පැවතිය හැක. අණු ලෙස පැවතිය හැක. හරි උද්දුතකම වහන්න. උද්දුතකම වහන්න. right හරි හරි දැන් පසු කාලීනව දැන් මෙයා කිව්වේ මොකද්ද මෙයා කිව්වේ අණුවක් සෑදෙන්නේ පරමාණු වල එකතුවකින් ඇතැම් විට තනි පරමාණුවක් අණුවක් ලෙසම තියෙන්නත් පුළුවන් හරිද මෙයා සංයෝග ගැන මොකුත් කියලා තියනවද සංයෝග ග්ලූකෝස් ඒ වගේ මොනවා හරි සංයෝග ගැන කිසිම දෙයක් කියලා තියනවද නැහැ මෙන්න මේ ඇවගාඩ්‍රෝ සහ කැනිට්සාරෝ කියන විද්‍යාඥයෙක් කැනිට්සාරෝ කියන දෙන්න එකතු වෙලා පසුකාලීනව කියලා තියෙනවා ඇතැම් මූලද්‍රව්‍ය පමණක් නොව ඇතැම් සංයෝගද අණු වශයෙන් ඉන්න පුළුවන් කියලා දන්නවද ඇතැම් සංයෝගද අණු වශයෙන් ඉන්න පුළුවන් කියලා තියෙනවා පැහැදිලිද right ලියන්න එසෙන් වේවා තිලක්ෂී ලියන්න පසුව ඇතැම් මූලද්‍රව්‍ය පමණක් නොව ඇතැම් සංයෝගද අණු වශයෙන් පවතින බව ඇවගාඩ්‍රෝ සහ කැනිට්සාරෝ යන අය විසින් පෙන්වා දී ඇත හරි right නිකන් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න ඕවා එහෙම අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ නෙවෙයි එනන කවදා හරි ළමෙක් ඇවිල්ලා ඇහුවොත් එහෙම මේ අම්මේ කවුද කැනිට්සාරෝ කියන්නේ තාත්තේ කවුද කැනිට්සාරෝ කියන්නේ කියලා ඇහුවොත් එහෙම කියන්න පුළුවන් වෙන්න එපා ඒ නිසා ඔක ඔළුවේ තියාගන්න හරි හරි නේද වදුරංග එහෙම තියාගන්නේ නෑ තාත්තේ කැනිට්සාරෝ කියන්නේ කවුද ඇවගාඩ්‍රෝ කියන්නේ කවුද කියලා ඇහුවොත් එහෙම ඉතින් උත්තර දෙන්න එපා නේ වදුරංග හරි හරි දැන් හරි ඔච්චරයි ඔය අමතර දැනුමක් ටිකක් දුන්නේ දැන් අණු වල ස්කන්ධයට යන්න දැන් අණුත් පරමාණු වගේම ඊටා කුඩා නිසා අණු වලටත් ස්කන්ධ ඒකක පරිමාණයක් භාවිතා කරන්න සිද්ධ වුණා මෙන්න මේ ස්කන්ධ ඒකක පරිමාණය නැත්නම් අලුත් රාශිය සාපේක්ෂ අණු ස්කන්ධය කියලා හැඳින්වුවා පැහැදිලිද ලියන්න අණුද පරමාණු මෙන් කුඩා නිසා අණු වල ස්කන්ධය මැනීමට
අණුවල ස්කන්ධය මැනීමට අණුවල ස්කන්ධය මැනීමට සාපේක්ෂ අණුක ස්කන්ධය යන නැත්නම් සාපේක්ෂ අණුක ස්කන්ධය නමින් සාපේක්ෂ අණුක ස්කන්ධය නමින් රාශියක් අර්ථ දක්වා ඇත රාශියක් අර්ථ දක්වා ඇත රාශියක් අර්ථ දක්වා ඇත රාශියක් අර්ථ දක්වා ඇත හරිද right හරිනේ දැන් දාගන්න මාතෘකාව අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය දාන්න දැන් මාතෘකාව අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය ඔය මම දාන වීඩියෝ බලන්නේ නැහැ මම බලනවා නෝට් එක හරියද දැන් මම කියලා තියෙනවන්නේ ඔය දාන පේපර් වල ඔය කට්ටියට අමාරු ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්නෙත් ලියලා මම හදලා දෙනවනේ ඒක විවරණෙත් ලියලා ඒ පොතේ ලියලා තියාගන්න කියලා මම කියලා තියෙන්නේ කලින් ඒකට වෙනම පොතක් තියාගන්න කියලා මම අපි අර කර්මාන්ත රසායනයේ දෙකක් තුනක් ලියුව නේද අන්න ඒ පොතම පාවිච්චි කරන්න ඕකට හරිද විශේෂ කරුණු පොත පාවිච්චි කරලා දැන් මම දෙන ප්‍රශ්නවල දැන් මම විවරණයක් දෙනවනේ මම උත්තර ටික වීඩියෝ එකකින් කරලා දානවනේ එතකොට ඔය කට්ටියක නිකන් බකන් ඉලාන බලාගෙන ඉන්න එපා ඒ උත්තරේ දැන් මම උගන්වන විදිහට ඒක ලියන්න තේරුණාද ඔයාලට තේරෙන විදිහට ගානක් නම් ගාන හදාගන්න මේ පොතේ නිකන් ප්‍රශ්නාංකේ දාලා හදාගන්න ඒවා ප්‍රශ්නේ කොහෙද කියලා දන්නේ නැහැ ඊට පස්සේ ප්‍රශ්නේ ලියන්න ප්‍රශ්නේ තටපට ගාලා ලියන්න යන්න කටුවට ලියන්න ගිහිල්ලා හදාගන්න තේරුණාද ලියන්න ගිහිල්ලා හදාගන්න ප්‍රශ්නේ උත්තර ටික හරි නැත්නම් නිකන් ඔහේ හදන්න එපා ලියලා හදන්න හරි right අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය හරි අපි ඉස්සරවම සාපේක්ෂ අණුක ස්කන්ධය අර්ථ දක්ව ගමු මොකද්ද සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්නේ එහෙනම් අර කලින් වගේමයි අණුවක ස්කන්ධයත් කාබන් 612 සමස්ථානිකයේ පරමාණු ස්කන්ධයෙන් 12න් එකක් අතර අනුපාතය අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය ලෙස හඳුන්වනවා. තේරුණානේ? right. ලියන්න. හරියට ලියන්න. කිසියම් මූලද්‍රව්‍යයක හෝ සංයෝගයක හෝ අණුවක ස්කන්ධයත් කාබන් 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයේත් පරමාණුක ස්කන්ධයේ 12න් එකක් අතර අනුපාතය
අතර අනුපාතය ඒකී අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය ලෙස හැඳින්වේ. සාපේක්ෂ අණුක ස්කන්ධය ලෙස හැඳින්වේ. සාපේක්ෂ අණුක ස්කන්ධය ලෙස හැඳින්වේ. right එහෙනම් සූත්‍ර ලියා ගමු අපි. අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි අණුවක ස්කන්ධය බෙදීම අණුවක ස්කන්ධය බෙදීම කාබන් 12 සමස්ථානිකයේ ස්කන්ධයෙන් 12න් පංගු දාගන්න. හරි ගිය සතියේ මට හරියට නෝට් එකේ දෙයි ගන්න බැරි වෙච්ච පොයින්ට් එකක් තියෙනවා. අන්න ඒ පොයින්ට් එක මම මෙතනදී දෙන්න. හරි ගිය සතියේ මට ඒක හරියට මට මතක හිටියේද ඒක මම හරියටම දුන්නේ නැහැ. AMU කියන්නේ මොකද්ද? ස්කන්ධ ඒකකය කියන්නේ මොකද්ද? ඒකේ සූත්‍රය මම හරියටම දුන්නේ නැහැ. ඒක මම අද හරියටම දෙන්නම් මොකද්ද කියලා. මට ඒක අමතක වුණා. මම පස්සේ තමයි බැලුවේ මේ ඔය ළමයිගේ මම නෝට් එකක් ඉල්ලගෙන චුට්ටක් බැලුවා. බලද්දි මට ඒක මේ දෙන්න අමතක වෙලා. හරි. එතකොට පරමාණුක ස්කන්ධ ඒකකය කියන එකන පරමාණුක පරමාණුවක ස්කන්ධ ඒකකය කියන්නේ මොකක්ද? පරමාණුක ස්කන්ධ ඒකකය කියන්නේ මෙන්න මේ කාබන් 12 සමස්ථානිකයේ ස්කන්ධයෙන් 12න් පංගු එක. හරි මේකට තමයි කියන්නේ ස්කන්ධ ඒකකය කියලා. තේරුණාද? මේකට තමයි කියන්නේ ස්කන්ධ ඒකකය කියලා. පැහැදිලිද? තේරුණාද? මේකත් දාගෙන කොටු කරගන්න මේක වෙනම දාගෙන ආයෙ කොටු කරගන්න. එතකොට මට මෙන්න මේ පල්ලෙහා සම්පූර්ණ කැලේ වෙනකොට ස්කන්ධ ඒකකය කියලා පරමාණුක ස්කන්ධ ඒකකය කියලා ආදේශ කරන්න පුළුවන්. හරි. කිසිම ගැටලුවක් නැහැ ඒකේ. right හරි මෙන්න මේකට තමයි මං කිව්වේ එකක් AMU කියලා එකක් AMU කිව්වේ ඕකට atomic mass unit ඕක සමාන වෙනවා unit එකකට හරි එහෙනම් unit එකක් කියන්නේ කීයද හරි unit එකක් කියන්නේ කීයද කාබන් 12 සමස්ථානිකයේ ස්කන්ධයෙන් 12න් පංගු 1යි. හරි 12න් පංගු 1යි. right. මට මේක සුළු කරගන්න පුළුවන්. කාබන් 612 සමස්ථානික ස්කන්ධය කීයද සාමාන්‍යයෙන් අපි දෙන්නේ? 1.99 වැඩි කිරීම 9යි 9 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම් නේ. ඒක වැඩි කරනවා 12න් 1.
සුළු කරපුවාම එන උත්තරේ කීයද කියලා බලන්න. බිංදුවේ දශම 1.6යි 6 වැඩි කිරීම 10 ඍණ 23යි නේ. මම මේක හදා ගන්නම් ග්‍රෑම්. මේක මම හදා ගන්නම් 1.6යි 6 වැඩි කිරීම 10 ඍණ 24යි ග්‍රෑම් කියලා. හරි. මේකේ අදහස මොකක්ද? මේකේ තේරුම මොකක්ද? මේකේ තේරුම යුනිට් එකක් කියන්නේ ග්‍රෑම් නම් කොච්චරද? ග්‍රෑම් නම් 1.6යි 6 වැඩි කිරීම 10 ඍණ 24යි. පැහැදිලිද? right. එහෙනම් මට කියන්න පුළුවන්. එකක් AMU එහෙම නැත්නම් එකයි U කියලා කියන්නේ 1.6යි 6 වැඩි කිරීම 10 ඍණ 24යි ග්‍රෑම් කියලා. හරි. මෙන්න තියෙනවා. අර විභාගෙට මම දුන්නේ ප්‍රශ්න පත්‍රවල U වගේක් දාලා දුන්නේ. ඔය U එකක් කියලා කියන්නේ ග්‍රෑම් නම් ඔන්න ඔච්චරයි. හරි. 10 ඍණ ඔව් 10 ඍණ සෝරි 10 ඍණ මෙන්න මෙතන වැරදි. මම මේ පොතේ තිබ්බ එක දාලා හැදුවේ. පොතේ දීලා තියෙන 10 ඍණ 23යි කියලා. ඉන්න මම හදන්නේ. මෙන්න මෙතන මම හදපු එක මම වෙන පාටකින් ලියන්නම්. හරි. මෙතන 1.99 වැඩි කිරීම 10 ඍණ 26යි. හරි. මේ කාබන් 612 සමස්ථානික ස්කන්ධය. එතකොට මෙතනින් එන්නේ 0.166 වැඩි කිරීම 10 ඍණ 26යි. එතකොට දශම ස්ථානයක් මෙහෙට බලපුවාම 1.66 වැඩි කිරීම 10 ඍණ 27යි. හරි? 10 ඍණ 27යි. හරි. එතකොට මෙතනත් වෙනස් වෙනවා. හරි ඔය විදිහට හරි ගස්ස ගන්න. රයිට් මම එහා පැත්තේ ස්ලයිඩ් එක දාන්නම් ඔකට ලියා ගන්න. එහෙනම් ඔය කට්ටිය මතක තියාගන්න ඕනේ එකක් AMU කියලා කියන්නේ ග්‍රෑම් නම් කොච්චරද? 1.66 වැඩි කිරීම 10 ඍණ 27යි ග්‍රෑම්. පැහැදිලිද? රයිට්. ලියා ගන්න කොටු කරගන්න ඕන ටික කොටු කරගන්න. මේක කොටු වෙන්න ඕනේ. හරි. මේක කොටු වෙන්න ඕනේ. ඊට පස්සේ පරමාණු ස්කන්ධ ඒකක කියන එකත් කොටු කරගන්න. හරි. ඒ ටික හරිද? මෙතන නිකන් හදාගත්තද?
අයියෝ ඉස්සෙල්ලා මං හදලා තිබ්බා හරිනේ එතකොට ඇහැ චේතන මෙතන 10 රින් 26යි කිලෝග්‍රෑම් නේ චේතන 10 රින් 26යි කිලෝග්‍රෑම් මං ඉස්සෙල්ලා හදලා තිබ්බා හරිද මං ග්‍රෑම් කරලා තිබ්බේ එතන මෙතන කිලෝග්‍රෑම් නේ ඔය කට්ටිය ග්‍රෑම් කරගන්න ග්‍රෑම් කරගන්න ඔතනින් 10 3ක් අයින් කළා දාන්න හරි හදාගන්න පට ගාලා ඔය ග්‍රෑම් කරපුවාම මං අර කලින් හදපු උත්තරේ එනවා හරිද කලින් හදපු එක හදලා තියෙනවා නම් ඒක ආයෙ වෙනස් කරන්න ඕනේ නැහැ ඒකත් හරි 10 රින මං අර ග්‍රෑම් කිලෝග්‍රෑම් කරා එච්චරයි වෙනස් කර හරි ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්නකො ලියලා ඉවර නැත්තම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න වෙලාව ඉවර වෙන්න යන්නේ ඒකයි මේක ගහගත්තද රයිට් මේක ගහ ගන්න පට ගාලා මේක ගහ ගන්න නැත්නම් ලියා ගන්න හරිනේ රයිට් මම අලුතෙන් ලින්ක් එකක් දාන්නම් කවිෂාද ක්ලාස් ගියේ නැද්ද කවිෂා කලින් වගේම තමයි මේ සූත්‍රණුත් ගණන් හදන්න තියෙන්නේ මම ගාන දෙන්නම් ඔය කට්ටිය සුළු කරලා මට උත්තරේ මේ අරන් දෙන්න හරි ලියා ගන්න ගාන y නම් අණුවක ස්කන්ධය 6.318 වැඩි කිරීම 10 රින 23යි ග්‍රෑම් ග්‍රෑම් 10 රින 23යි ග්‍රෑම් ද කාබන් 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය 1.99 වැඩි කිරීම 1023යි ග්‍රෑම් ද වේ වයිහි සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න right හදලා එවන්න බලන්න උත්තරේ සූත්‍රය ලියන්න ඉස්සෙල්ලා සූත්‍රය කොහොමද ලියන්නේ මට ඕනේ y හි සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි y අණුවේ ස්කන්ධය බෙදීම කාබන් 12 සමස්ථානිකයේ ස්කන්ධයෙන් 12න් පංගු එකක් ඔය විදිහට සූත්‍රය ලියලා ගාන හදලා මට උත්තරේ එවන්න right පටන් ගන්න
හරි හැදුවද? ඔය උත්තර දැන් මෙයානේ කවුද? y අණුව ස්කන්ධේ y අණුව ස්කන්ධේ කීයද දුන්නේ? 6.3යි 1යි 8 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. ස්කන්ධ ආදේශ කරද්දී උඩට ග්‍රෑම් දැම්මොත් පල්ලෙහාට ග්‍රෑම්ම දාන්න. හරිද? දෙපැත්තටම ග්‍රෑම් වලින්ම ආදේශ කරන්න නැත්නම් ග්‍රෑම් කරලා ආදේශ කරන්න. හරි? 9 වැඩි කිරීම ග්‍රෑම් වලට ග්‍රෑම් කැපෙනවා. ඒකක ආදේශ කරන්න අනිවාර්යයෙන්ම 6.3යි 1යි 8 වැඩි කරනවා 12න් බෙදනවා. හරි? සුළු කරපුවාම එන උත්තරේ ළමයි දෙන්නේ දාලා තියෙනවා දෙන්නගෙම එකම උත්තරේ තියෙන්නේ 38.09යිලු. හරි 38.09. ඒ උත්තරේ මාත් පිළිගන්නවා. උත්තරේ එන්න ඕනේ 38.09 තමයි. හරි රයිට්. මෙයා මං සාර්ථාංක 3කට වට යනවා. පිළිතුර සාර්ථාංක 3කට වටනවා. ඒ කියන්නේ ඉලක්කම් 3ක් තියෙන්න ඕන. හරි. කොහොමද එන වට යන්නේ? 38.9 නේ තියෙන්නේ. එහෙනම් 38.1යි. y හරි. හරි ඊළඟ ප්‍රශ්නේ ලියන්න. මේක හරියට හදාගත්තද? කැල් වල නම් ගහන්න එපා. කැල් වල ගැහුවොත් එහෙම කෙමිස්ට්‍රි පේපර් එකට F එකක් එන්නේ ඈ. F එකක් එන්නේ කෙමිස්ට්‍රි පේපර් එකට කැල් වල ගහලා වුණොත් එහෙම. තනියම අතින් සුළු කරන්න. ආය අනිවාර්යෙන් ආය මම කිව්වොත් ආය වෙනවා ඈ. ඒ හින්දා කැල් වල ගහන්න එපා. හරි. y සාපේක්ෂ අනුක ස්කන්ධය ඕක හොයාගන්න. right? ඊළඟ ලියන්න. Q නම් අණුවක ස්කන්ධය කාබන් 12 සමස්ථානිකයේ මෙන් එහෙමවත් එපා. තමන් අතින් ගානක් හැදුවොත් එහෙම ඒ ගාන ෂුවර් වෙන්න ඕන. තමන්ගේ සුළු කිරීම ෂුවර් නැත්තම් නේ ඔය කැල් වල ගහන්නේ. දැන් ඔයාලට එක්සෑම් එකට ගිහිල්ලා ෂුවර් නැත්තම් කොහොමද කැල් එක ගහන්නේ? අන්න ඒ නිසා කැල් පාවිච්චි කරන්න එපා කියන්නේ. තමන් ගානක් හැදුවොත් වන් ෂොට් ඒ ගාන හරි. ඒක තමන්ට විශ්වාස වෙන්න ඕන. තේරුණාද? ඒ නිසා කැල් වල ගහන්න යන්න එපා ගාන. උත්තරේ තමන්ට තමන් ගැන විශ්වාසයක් නැත්තම් අනිත් උන්ට මොන විශ්වාසද? එහෙනම් තමන්ට තමන් ගැන විශ්වාස වෙන්න ඕනේ ඔක්කොටම කඩ. තේරුණාද? ඒක හදන්න තමයි මම මේ කියන්නේ කැල් වල ගහන්න එපා කියලා. තමන්ගේ උත්තරේ තමන්ට විශ්වාස වෙන්න ඕනේ අනිවාර්යෙන්ම. තේරුණාද? ඒ නිසා තමයි කියන්නේ ඔය කට්ටියට මෙහෙම හදන්න එපා කියලා. වෙනම කැල් වල හදන්න එපා කැල් වල හදන්න එපා කියලා කියන්නේ ඒ නිසා. තේරුණාද? ඔය කට්ටිය දැන් විභාගෙට ගිහිල්ලත් උත්තරයක් ලියුවොත් මේ උත්තරේ ඩෙගිරි ආවා. හරිද වැරදිද? ප්‍රශ්නයක් එනවනේ. අන්නේ ප්‍රශ්නේ මග හරවන්න තමයි මම ඔය කට්ටියට කියන්නේ කැල් වල ගහන්න එපා කියලා. තේරුණානේ? right. Q නම් අණුවක ස්කන්ධය කාබන් 12 සමස්ථානිකයේ පරමාණු ස්කන්ධය මෙන් පරමාණු ස්කන්ධය මෙන් 4.3
1.2.5 ගුණයකි 1.4.1.2.5 ගුණයකි Q අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න හරි ඔයාලට බලන්න සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න බලන්න හොඳයි කවිද උත්තරේ හරි ඔය දැක්කනේ ආයේ කැල්වල ගහ තවන්ට හිතේ දෙගිඩියාවක් තියන්නේ එහෙම ඉන්න ඕනේ නැහැ කෙලින්ම හැදුව ගන්න උත්තරේ ආවා උත්තරේ හරි හොඳයි හිරුනි ඔයාගෙත් උත්තරේ හරි අන්න ඒක තමයි වෙන්න ඕනේ හරිද ආයේ කැල්වල ගහ එහෙම ඉන්න එපා තනි කෙලින් තමන් වැඩ කරන්න භාෂිනී උත්තරේ කෝ හරි භාෂිනී හරි හරි භාෂිනී උත්තරේ හරි ඈ කවිෂ හරි ඉසුරිකා හරි සෙවන්දි හරි රයිට් හොඳයි ඈ ඔය දිල්ෂාන් මම දෙන්නම් රෙකෝඩින් එක මොකෝ ඉන්න බෑ වගේද ක්ලාස් එකේ හරි ඔක්කොලාගේ උත්තරේ හරි හරිද මම හදලා පෙන්නන්නම් ගාන ගිය සතියේත් ඔය වගේම ගානක් හැදුවා මම Q ගේ සාපේක්ෂ අණුක ස්කන්ධය Q ගේ සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි Q අණුවේ ස්කන්ධය Q අණු ස්කන්ධය බෙදීම කාබන් 12 සමස්ථානික ස්කන්ධෙන් 12න් එකයි මේක කියන්නේ කාබන් 12 සමස්ථානික වගේ Q අණුව කී ගුණයක්ද 4.1 2.5 ගුණය අණුනේ
එහෙනම් Q අණුව වෙනුවට මට ආදේශ කරන්න පුළුවන් කාබන් 12 වගේ 4.12 පස් ගුණයක් කියලා. කාබන් 12 වැඩි කිරීම 12 කාබන් 12ට කාබන් 12 ස්කන්ධ කැපිලා යනවා. 12 න් උඩට යද්දි 4.125 වැඩි කිරීම 12යි කියලා උත්තර එනවා. උත්තරේ බ්ලා බ්ලා වල උත්තරේ තියෙනවා. හරි දිල්ෂාන් හරි හරි. ඔය කියන්නේ. හරි. හදාගත්තේ නැතේ හදාගන්න ගන්න. තමන් සුළු කරලා උත්තරේ තියාගන්න ඈ. right. දාන්න ඊළඟ මාතෘකාව. මූල ද්‍රව්‍යයක හෝ මූල ද්‍රව්‍යයක හෝ සංයෝගයක සාපේක්ෂ අණුක ස්කන්ධය හරි දැන් අණුවක නෙවෙයි මූල ද්‍රව්‍යයක හෝ සංයෝගයක මේකට අපි අකුරක් දෙනවා අර කලින් එකේ AR වගේ මේකෙදි අපි දෙනවා MR කියලා අකුරක් දෙනවා MR කියලා හරි ඇයි මම මෙහෙම දාන්න හේතුව දැන් මෙහෙම මාතෘකාවක් දාන්න හේතුව අපි දන්නවා මූල ද්‍රව්‍ය වල තියෙනවා සමස්ථානික කියලානේ මූල ද්‍රව්‍ය එකතු වෙලා තමයි සංයෝගය හැදෙන්නේ එහෙනම් මොකද වෙන්නේ සමස්ථානිකයේ ස්වභාවය අනුවත් අණුවේ ස්කන්ධ වෙනස් වෙන්න පුළුවන් තේරුණාද සමස්ථානිකයේ ස්වභාවය අනුවත් අණුවේ ස්කන්ධ වෙනස් වෙන්න පුළුවන් මෙන්න මේ නිසා අපිට සිද්ධ වෙනවා මධ්‍යන්‍ය අණුක ස්කන්ධයක් ලබා ගන්න යම්කිසි මූල ද්‍රව්‍යයක සංයෝගයක මධ්‍යන්‍ය අණුක ස්කන්ධය ඒ කියන්නේ තියෙන සමස්ථානික වල ස්කන්ධ ටික ඔක්කොම එකතු කරා සමස්ථානික ගාණයෙන් බෙදුවා ඇවරේජ් එක ගන්න සිද්ධ වෙනවා මෙන්න මේ නිසා තමයි මූල ද්‍රව්‍යයක හෝ සංයෝගයේ සාපේක්ෂ අණුක ස්කන්ධය කැපිටල් MR ට වෙනම අර්ථ දැක්වීමක් දීලා තියෙන්නේ පැහැදිලිද රයිට් ලියන්න මූල ද්‍රව්‍ය ලියන්න යටතේ මූල ද්‍රව්‍ය සමස්ථානික වලින් සමන්විත වෙන බැවින් යම් මූල ද්‍රව්‍යයක හෝ සංයෝගයක යම් මූල ද්‍රව්‍යයක හෝ සංයෝගයක අණු සියල්ලේ ස්කන්ධ එක හා සමාන නොවේ අණු සියල්ලේ ස්කන්ධය එක හා සමාන නොවේ right මේ නිසා මේවායේ අණුක ස්කන්ධ සැලකීමේදී මධ්‍යන්‍ය අණුක ස්කන්ධයක් ලබා ගැනීමට සිදුවේ
ලබා ගැනීමට සිදුවේ. හරි. ඊට පස්සේ වෙනම ලියන්න. මේ අණුව කිසියම් මූලද්‍රව්‍යයක හෝ සංයෝගයක හෝ අණුවක මධ්‍යස්ථ ස්කන්ධයත් කාබන් 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයේ 12න් එකත් අතර අනුපාතය එම මූලද්‍රව්‍යයේ හෝ සංයෝගයේ සාපේක්ෂ අණුක ස්කන්ධය වරන් ඇතුලේ කැපිටල් MR සාපේක්ෂ අණුක ස්කන්ධය වරන් ඇතුලේ කැපිටල් MR ලෙස හඳුන්වයි. right හරි එහෙනම් MR ට සූත්‍රය ලියමු. මූලද්‍රව්‍ය හෝ සංයෝගයක සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි අණුවක මධ්‍යස්ථ ස්කන්ධය බෙදීම කාබන් 12 සමස්ථානිකයේ ස්කන්ධයෙන් 12න් බංගු එකයි. 12න් බංගු එකයි. හරිද? right කොටු කරලා තියාගන්න එක.
හරි මේ කොටු කරගත්තා ලියන්න ගානක් කාබන් ඩයොක්සයිඩ් අණුවක අකුරෙන් ඒව ලියන්න කාබන් ඩයොක්සයිඩ් කියලා CO2 කියලා ලියන්න කාබන් ඩයොක්සයිඩ් අණුවක මධ්‍යන්‍ය ස්කන්ධය කාබන් 12 සමස්ථානිකයේ ස්කන්ධයෙන් තුනයි දශම 6.6.7 ගුණයකින් कार्बन डाइऑक्साइड थी सापेक्ष अणुक स्कंदे स्वयं सूत्र में CO2 कार्बन डाइऑक्साइड वाला सापेक्ष अणुक स्कंदे समानाई कार्बन डाइऑक्साइड वाला मध्यन्य स्कंदे बेदी में कार्बन 12 समस्थानिकये ස්කන්ධයෙන් 12න් එකයි. හරි. දාලා සුළු කරලා ගන්න උත්තරේ. දාලා සුළු කරලා කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ අණු ස්කන්ධය හොයන්න බලන්න. අදලි 4.0.4 කියලා හොයලා තියෙනවානේ කට්ටිය. හරි උත්තරේ හරි ඈ. රයිට්. එතකොට වීඩියෝ එක බලන කට්ටියත් ගාන තනියම හදන්න හදලා උත්තරේ આવොත් උත්තරේ මට හදලා එවන්න. හරි. හද විදිහ එවන්න.
හරි. ඊළඟට දාගන්න මාතෘකාව सापेक्ष परमाणुक स्कंदे असुरीन सापेक्ष परमाणुक स्कंदे असुरीन सापेक्ष परमाणुक स्कंदे असुरीन सापेक्ष अणुक स्कंदे सेवीम सापेक्ष अणुक स्कंदय सेवीम अणुक स्कंदे सेवीम हरी දැන් ඔන්න බයෝ ළමයි බය වෙන තැනක් හරිද ඇති දෙයක් නැහැ එන්නට බයෝ ළමයි බය වෙන තැනක් මේක ඔන්න බලන්න මේක ඔය කටි කලින් කරලත් තියෙනවා හරිද ඒ වුණාට මේ සූත්‍රය කලින් දැකලා නැහැ MR කියේ මොකද්ද सापेक्ष अणुक स्कंदेනේ मध्य सापेक्ष मध्यान्य अणुक स्कंदे AR කියේ මොකද්ද सापेक्ष मध्यान्य परमाणुक स्कंदे ඉස්සරහින් මම සිග්මා ලකුණක් දානවා මේ සිග්මා ලකුණෙන් කියන්නේ මොකද්ද එක එක परमाणु වල सापेक्ष परमाणुक स्कंदයන්ගේ එකතුව බීජ එකතුව මුළු ස්කන්ධයට සමානයි. එහෙම නැත්නම් सापेक्ष අණුක ස්කන්ධයට සමානයි කියන එක තමයි මේකෙන් කරන්නේ. හරිද? හරි. ඔය කට්ටිය ඕක කරලා තියෙනවා කලින්. අපි කිව්වොත් එහෙම සල්ෆියුරික් हाइड्रोजन वाला 1යි सापेक्ष परमाणुक स्कंदය सल्फर वाला 32යි सापेक्ष परमाणुक स्कंदය ऑक्सीजन वाला सापेक्ष परमाणुक स्कंदය 16යි ඔන්නෝම දුන්නාම ඔය කට්ටියට කියනවා මේ අණුවේ सापेक्ष අණුක ස්කන්ධය හොයන්න කියලා කොහොමද හෙව්වේ हाइड्रोजन 1යි ඒ වගේ දෙකක් තිබ්බා එකතු කිරීම සල්ෆර් 32යි ඒ වගේ එකයි තිබ්බේ ऑक्सीजन වල 16යි ඒ වගේ හතරක් තිබ්බා මෙන්න මේ ටික එකතු කරා මෙන්න මේ ටිකට තමයි ඔය सिग्मा AR කියලා දාලා තියෙන්නේ. සල්ෆියුරික් වල අණුක දැන් මෙයා අණුවේ ස්කන්ධයනේ. ඕකට තමයි දාලා දෙන්නේ MR කියන. මෙන්න මේ සූත්‍රය අපිට උතනින් එහාට පාවිච්චි කරන්න වෙනවා. සූත්‍රය නම් වැදගත් නෑ. වෙන්නේ මොකද්ද කියන එක ඔළුවේ තිබ්බනම් ඇති. හරි. දාගත්ත මාතෘකාව සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ඇසුරින් සාපේක්ෂ අණුක ස්කන්ධය සෙවීම. right. ලියන්නේ යටතේ කිසියම් සංයෝගයක හෝ මූල ද්‍රව්‍යයක किसी संयोगी को मूल द्रव्य का किसी संयोगी को मूल द्रव्य का हो अणुवक स्कंदे वन्ने हो अणुवक स्कंदे वन्ने हो अणुवक स्कंदे वन्ने हो अणुवक स्कंदे वन्ने එය සෑදී ඇති එක් පරමාණුන්ගේ එය සෑදී ඇති එක් පරමාණුන්ගේ එය සෑදී ඇති එක් පරමාණුන්ගේ ස්කන්ධවල එකතුවයි ස්කන්ධවල එකතුවයි ස්කන්ධවල එකතුවයි එම නිසා සංයෝගයක හෝ හෙලෝ
නැවතුනේ කොතනින්ද එම කියන්නේ? නිසා සංයෝගයක හෝ කියලා නැත්වේ. හරි. ලියන්න යන්න. එම නිසා සංයෝගයක හෝ මූල ද්‍රව්‍යයක හෝ සාපේක්ෂ අණුක ස්කන්ධය සංයෝගයක හෝ මූල ද්‍රව්‍යයක සාපේක්ෂ අණුක ස්කන්ධය මූල ද්‍රව්‍යයක හෝ සාපේක්ෂ අණුක ස්කන්ධය එක් මූල ද්‍රව්‍යයෙහි මූල ද්‍රව්‍යයෙහි මූල ද්‍රව්‍යයෙහි सापेक्ष परमाणुक स्कंदवलට सापेक्ष परमाणुक स्कंदवल එකතුවට සමානය එකතුවට සමානය right ඊට පස්සේ ලියන්න එනම් mr සමානයි sigma ar mr සමානයි sigma ar mr සමානයි sigma ar right උදාහරණ ගානක් මාත් එක්ක හදමු උදාහරණ ලියන්න ගාන හයිඩ්‍රජන් සල්ෆර් හා ඔක්සිජන් වල सापेक्ष परमाणुक स्कंद पिलिवेलिन 1.08 32.64 15.999 ग्राम वे सल्फ्यूरिक वल H2SO4 वल सापेक्ष अणुक स्कंदे सोयන්න सापेक्ष अणुक स्कंदे सोयන්න सापेक्ष අණුක ස්කන්ධය සොයන්න right පෑන් පැන්සල් පැත්තකින් තියලා බලා ගන්න ගාන හදන විදිහ හරිද පස්සේ ගාන ඊළඟ ගාන ඔය කට්ටියට හදන්න දෙන්න දැන් පඬිත නොවි පෑන් පැන්සල් ටික පැත්තකින් තියලා බලා ගන්න right සල්ෆියුරික් වල H2SO4 වල सापेक्ष අණුක ස්කන්ධය තමයි මට ඕනේ එහෙනම් මොකද වෙන්නේ हाइड्रोजन वाला परमाणु स्कंदे වැඩි කරනවා हाइड्रोजन ලා දෙන්නේකේ එකතු කරනවා සල්ෆර් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය වැඩි කරනවා සල්ෆර් එකයි ඉන්නේ ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය වැඩි වෙන්න ඕනේ 4 මේ සල්ෆියුරික් වලදී हाइड्रोजन 2යි සල්ෆර් 1යි ඔක්සිජන් 4ක් තියෙනවනේ हाइड्रोजन වල එකක සාපේක්ෂ පරමාණු ස්කන්ධය 1.008 වැඩි කරනවා දෙකෙන් එකතු කරනවා සල්ෆර් වල 32 ඒක වැඩි කරනවා එකෙන් ऑक्सीजन वाला 16යි 16 වැඩි කරනවා 4 හරි මෙතනින් එනවා මේ මුළු ස්කන්ධය කීයයි කියලා දෙන්නේ දෙවරක් 1.08යි කියන්නේ 2.01යි 6යි කියලා එකතු කිරීම 32 වරක් 32යි එකතු කිරීම 16 වරක් 7 මෙතන මේ අපිට දීලා තියෙන 16 කියලා නෙවෙයිනේ 15.999 ගන්න 999 වැඩි කිරීම 4යි හරි ඔක්සිජන් වල දීලා තියෙන්නේ හරි ඒක වැඩි කරපුවම කීය දෙන්නේ 63.996ක් එයි 9.96ක් එයි හරි සුළු
සුළු කරපුවාම එනවා උත්තරේ 98.076. මෙන්න එනවා සාපේක්ෂ අණුක ස්කන්ධය. රයිට්? හා. ඔක ඔය කට්ටිය හදලා ඉවර වෙලා ඔය කට්ටිය මට හදලා දෙන්න. රෝම ඉලක්කම් දෙක මට හදලා දෙන්න. H2SO3 වල සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න. හා. අර ගාන හදාගෙන මට සල්ෆියු H2SO4 වල H2SO3 වල සාපේක්ෂ අණුක ස්කන්ධය හොයලා දෙන්න. හරි. පටන් ගන්න. පටන් ගන්න. මට ඔය ලවන්න දෙන්නෙත් ඇවිල්ලා දෙනවා එකම උත්තරේ. මම හිතනවා ඒක උත්තරේ වෙන්නේ නැති කියලා. නෑ එකම උත්තරේ නෙවෙයි. දෙන්නෙත් උත්තර දෙකක් ඇවිල්ලා දෙන්නේ. කවිඳුට ඇවිල්ලා තියෙනවා 82.077 කියලා. මధుරංගට ඇවිල්ලා තියෙනවා 80.077 කියලා. තිලක්ෂිටත් ඇවිල්ලා තියෙනවා 82.077 කියලා. චේතනාටත් 82.078යි. ඒකත් හරි 0.77ක් වගේනේ. කවිඳු චෙක් කරන්න. කවිඳු නෙවෙයි මధుරංග. සෝරි මధుරංග චෙක් කරන්න. 80.077ක් නේ 82 ගානක් එන්න ඕන. ඉරුනිටත් ඒ ගානමයි. කවිෂටත් 82 ගානක්. සුරිකාටත් එහෙමයි. සුරිකා හරි උත්තරය 0.8යි. වාසන් වශයෙන් මට රට යලා දුන්නේ. දිලානිටත් එහෙමයි.
භාෂිනී 81.977ක්. භාෂිනී සුළු කිරීමේ කොහේ හරි වැරද්දවද? බලන්න 82 ඔයාගේ උත්තරේ පිළිගන්න වෙනවා මොකද 82යිනේ. ආසන්න වශයෙන් 82යිනේ. හරි භාෂිනී එන්න ඕනේ 82.077. 82යි. බලන්න චුට්ටක් 82.077ක් එන්න ඕනේ. හරි හරි මధుරංග. සෙව්වන්දේ හරි ඈ හොඳයි උත්තරේ හරි. right. හරි එහෙනම් දැන් ඒකත් හොයන්න පුළුවන්. හරිද? අණුක ස්කන්ධය හොයන්න පුළුවන්. මම තව අණු ටිකක් දෙන්නම්. ඒ ටික ඔය කට්ටිය පස්සේ මේට හොයන්න. හරි. right. ඊළඟට දාගන්න මාතෘකාව සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය. ඕක අහලා නැහනේ. ඕකත් ඔය කට්ටිය දන්න මේ දෙයක්. සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය. දාන්න මාතෘකාව. සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය. सापेक्ष सूत्र स्कंदे सापेक्ष सूत्र स्कंदय right. මේ සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය කියලා එකක් අර්ථ දක්වන්න හේතුව වෙන්නේ අයනික ස්පටික ලෙස පවතින සංයෝග නිසා. සෝඩියම් ක්ලෝරයිඩ් ස්පටික කියන්නේ දැලිස් විදියට පවතින. මෙන්න මේවා නිසා තමයි සූත්‍ර ස්කන්ධයක් අර්ථ දක්වලා තියෙන්නේ. right. ඕක විභාගෙට සාමාන්‍යයෙන් යෙදෙන්නේ නැති තරම්ම අර්ථ දක්වලා තියෙන්නේ. හරි. right. ලියා ගන්න තරු ලකුණක් දාලා තරු ලකුණක් හරි ඔය කට්ටිය නෝට් ලියන විදිහ ලියන්න. නිකන් සාමාන්‍ය කරුණක් ලියන්න. අණු වශයෙන් නොපවතින අණු වශයෙන් නොපවතින අණු වශයෙන් නොපවතින සංයෝග වරහන් ඇතුලේ ආයනික ස්පටික ලෙස පවතින ආයනික ස්පටික ලෙස පවතින සංයෝග ආයනික ස්පටික ලෙස පවතින සංයෝග වරණවන් සම්බන්ධ සඳහන් කිරීමේදී සම්බන්ධව සඳහන් කිරීමේදී सापेक्ष सूत्र स्कंधය අනුවෙන් सापेक्ष सूत्र स्कंधය අනුවෙන් सापेक्ष सूत्र स्कंधය අනුවෙන් රාශියක් අර්ථ දක්විය හැකිය. රාශියක් නැත්නම් අර්ථ දක්වා ඇත. අර්ථ දක්වා ඇත. අර්ථ දක්වා ඇත. right. just යන්න सापेक्ष सूत्र स्कंधය සමානයි सूत्र ඒකකයක මධ්‍යන්‍ය ස්කන්ධය බෙදීම කාබන් 12 සමස්ථානිකයේ ස්කන්ධයෙන්
12න් එකක්. ලියලා කොටු කරලා තියාගන්න. ඔය ලොකුවට වැදගත් වෙන්නේ නැහැ. උනාට දැනන් ඉන්න දැනන් හිටිය කියලා උලක් වෙන්නේ නැහැ. right උදාහරණ මෙලි ලියලා ඉවරද? නෑ ඔහම සාපේක්ෂ සූත්‍ර ස්කන්ධයක් අත් දැක්වට ගණන් හදන්නේ නිකන් අර සාමාන්‍ය විදිහටම සූත්‍රයක සාපේක්ෂ අනුක ස්කන්ධය හොයන්න පුළුවන්. සාපේක්ෂ ස්කන්ධය හොයන්න පුළුවන්. හරි right උදාහරණ ලියන්න ගානක් සෝඩියම් හා ක්ලෝරින් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ පිළිවෙලින් सापेक्ष परमाणुक स्कंद පිළිවෙලින් 22.991යි හා 22.991ක් හා 35.453ක් නම් सोडियम क्लोराइड वल सापेक्ष सूत्र स्कंध सोयන්න सापेक्ष सूत्र स्कंधය सोयන්න right දැන් එන හොයමු सोडियम क्लोराइड වල सापेक्ष सूत्र स्कंधය සමානයි सोडियम क्लोराइड නේ सोडियम 1යි सोडियम 1 කීයද 22.991යි 1යි क्लोरीन 1 35.453යි 3යි එකතු කරලා සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය දියා 58.444යි කියයි. අර විදිහම තමයි හදන්නේ. මහා ලොකු දෙයක් නෑ. සූත්‍රයේ ස්කන්ධය හොයන්න 58.444යි 4යි කියලා එනවා. හරිද right දැන් උදාහරණ ගණක් හදමු සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ටික දෙන්න තේරුණා චේතන නෑ ඕක අන්තිම උත්තරේ අපිට කියන්නේ සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය හොයන්න කියලානේ ඔච්චරයි ඒක තමයි මම කිව්වේ අර කලින් දීපු සූත්‍රය ඕනේ නැත්තරම්
හරි චේතනා. අපි අර කලින් හෙව්වේ පරමාණු ඇසුරෙන් අණු වල සාපේක්ෂ අණු ස්කන්ධය හෙව්වේ. අන්න ඒ සිස්ටම් එකට ඔක හොයන්න තියෙන්නේ. කලින් සූත්‍රය ඕනේ වෙනා මොකේද? සූත්‍රයේ ඒකකයක මධ්‍යස්ථ ස්කන්ධය හොයන්න ගියොත් එහෙම මොකද කරන්න ඕනේ? අර කාබන් 12 එකෙන් වැඩි කරලා ඒක හොයා ගන්න ඕනේ. තේරුණාද? alright ඕකටම ලියා ගන්නකො එහෙනම් මෙහෙම ලියන්න. සෝඩියම් ක්ලෝරයිඩ් වල ඔව් චේතන ලියන්න ඕකටම ඊළඟ ප්‍රශ්නේ ලියගන්න. සෝඩියම් ක්ලෝරයිඩ් වල සූත්‍ර ඒකකයක මධ්‍යස්ථ ස්කන්ධය සොයන්න. මධ්‍යස්ථ ස්කන්ධය සොයන්න. right දැන් අර ගාවන වෙනවා අපිට. ඔන්න බලන්න. දැන් අපි දන්නවා මොකද්ද? සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය දන්නවා කීයයි කියලාද? 58.4යි කියලා දන්නවා නේ? එහෙනම් මම දැන් ගන්න පුළුවන් සූත්‍රය සෝඩියම් ක්ලෝරයිඩ් වල සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය සමානයි මධ්‍යස්ථ ස්කන්ධය. නැත්නම් සූත්‍ර ඒකකයක මධ්‍යස්ථ ස්කන්ධය බෙදීම කාබන් 12 සමස්ථානික ස්කන්ධයෙන් 12න් 1යි. කාබන් 12 සමස්ථානික ස්කන්ධයෙන් 12න් 1යි. එහෙනම් මෙතනින් එනවා සූත්‍ර ඒකකයක මධ්‍යස්ථ ස්කන්ධය සමානයි. සෝඩියම් ක්ලෝරයිඩ් වල සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය කීයද? 58.444 වැඩි කරනවා. කාබන් 12 සමස්ථානික ස්කන්ධය කොච්චරද? 1.99 වැඩි කිරීම 1023යි ග්‍රෑම් 12න් 1. සුළු කරලා එයාගේ සූත්‍ර ස්කන්ධය හොයලා තියන්න. ඔච්චර. අපි මම අහුවේ සූත්‍රයේ ඒකකයක මධ්‍යස්ථ ස්කන්ධය. උතනින් එනවා සූත්‍ර ඒකකයේ මධ්‍යස්ථ ස්කන්ධය කොච්චරද කියලා. හරි. සුළු කරලා තියන්න උත්තරේ. හරි උත්තර සුළු කරලා ගන්න. හරි සුළු කරලා උත්තරේ ගන්න. මම දන්නේ නැහැ උත්තරේ කී දෙන්නේ කියලා. උත්තර සුළු කරලා ගන්න. right ඊළඟට දාගන්න මාතෘකාව ඇවගඩ්‍රෝ නියතය. දාගන්න මාතෘකාව ඇවගඩ්‍රෝ නියතය. ඇවගඩ්‍රෝ නියතය. right අපි ඊළඟ දවසේ කතා කරන්නේ ඔන්න ඔය මාතෘකාව ගැන. ඇවගඩ්‍රෝ නියතය කතා කරා. ප්‍රමාණය මැනීම කියන මාතෘකාව කතා කරා. හරි ඒ දෙක තමයි මම ඊළඟ දවසේ ටාගට් කරන් ඉන්නේ කතා කරන්න. ඒකෙන් ගණන් සෙට් එකක් තියෙනවා. ඒ ටික හැදුවා. ඊට පස්සේ මෞලික ස්කන්ධය පුළුවන් වුණොත් කතා කරනවා. හරි එතකොට පාඩමෙන් පළවෙනි වාරයට අදාළ පාඩම් සෙට් එක ඉවරටම ඉවරයි. මෞලික ස්කන්ධය කියන තැනට කතා කරලා ස්කන්ධ භාගය ගැන කතා කරන්න ඕනේ. එතනින් පළවෙනි වාරයට අදාළ පාඩම් ටික ඉවරයි. ඊට පස්සේ අපි පේපර්ස් ටිකක් කරමු. පරණ ඉස්කෝල වල පේපර්ස් ටිකක් අරගෙන ඒ ටික ඔක්කොම සාකච්ඡා කරලා දාමු. හරි පරණ ඉස්කෝල වලින් අරගෙන ඒ පේපර්ස් සාකච්ඡා කරලා බලමු. කොළඹ රොයල් එකේ පේපර් පළවෙනි වාරේ පේපර්ස් ටික මම හොයලා දෙන්නම්. ඒවා කරමු. ඒ ඔක්කොම ටික සාකච්ඡා කරලා ඉවරනාම ආය සුපිරි මට්ටමකට හැදිලා ඉන්නේ. හරිද? සුපිරිම මට්ටමකට හැදිලා ඉන්නව කට්ටිය. මට ඒක හොඳටම ෂුවර්.
මොකද ඕනම පේපර් එකක් කොහෙන් මොන ලෝකෙන් දුන්නත් ලියන්න පුළුවන් මට්ටමකට ඉන්නේ හදලා තියෙන්නේ ඔය කට්ටිය. ඒකට ඔය කට්ටිය දැනගන්න ඕනේ වැඩ කරන්න. ඒකට දැන් මම පළවෙනි වාරයට අදාළ පාඩම් වලින් සෙට් එකක් ඉවරයි. හරි. ඒකට මම දිගටම ප්‍රශ්න පත්‍ර කරනවා. ඔය පරණ දෙවෙනි පාඩම අල්ලලාවත් නැති අය ඉන්නවනේ. යාලට මම මේ සතියේ පළවෙනි පාඩම පටන් ගන්නවා. තේරුණාද? දෙවෙනි සතියේ මේ පටන් ගන්නවා දෙවෙනි පාඩම. ඒකට ඒ ටිකත් කරගෙන යන්න. තේරුණානේ? right. දැන් මම දානවා ඔය කට්ටියට කරන්න ඕනේ කියන්නේ ප්‍රශ්න ටිකක් දානවා. ඒ ප්‍රශ්න ටික දැන් කරන්න ඕනේ. හරිද? දැන් කරන්න ඕනේ. හරි. දැන් මම දානවා ප්‍රශ්න ටිකක්. ඒ ටික දැන් කරන්න ඕනේ. තේරුණානේ? right. හරි මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. නැත්නම් ඔය පැත්තෙන් අයින් වෙන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න නැත්නම් ඔය පැත්තෙන් අයින් වෙන්න.
Rather than but rather than but rather than